සුවපත් වේවා සුව බෝ වේවා ආයු වැඩේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. මුළු ලෝකයටම ආයු වැඩේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අද උදේ පාන්දර පටන් ගන්න කලින් මේ ඉයර්පීස් එකට කතා කරලා අපේ ඉන්දිකයේ නිෂ්පාදකතුමා ගැන පොඩ්ඩක් hina වෙලා ඉන්නකෝ කියලා. එහෙම ඇහුවම hina වෙලා ඉන්නේ කොහොමද? එක පැත්තකින් දැන් ඔන්න යුක්‍රේනයේ යුද්ධය පටන් අරගෙන. අනිත් පැත්තෙන් රටේ තියෙන කලබල. එහෙම බැලුවම කොහොමද hina වෙලා ඉන්නේ කියලා හිතෙන්න ඉඩ තියෙනවා. හැබැයි 2022 අවුරුද්දේ පෙබරවාරි මාසේ 25 වෙනිදා සිකුරාදා දිනේ උදා වුණා මේ මොහොත ඉතාමත්ම වැදගත්. හේතුව ඊයේ දවසට වඩා අද දවස අවිනිශ්චිතයි. නිශ්චිතව කියන්න පුළුවන් කාරණාව ඒකයි. සමහර විට අද දවසට වඩා හෙට දවස අවිනිශ්චිත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ලැබපු දවස මේ ලැබපු මොහොත ඉතාමත්ම වටිනවා. hina වෙලා ඉන්න එක වටිනවා. hina වෙලා ඉන්නේ තවත් කාටවත් උපහාසයෙන් එහෙම නෙවෙයි. හැමදේම උපේක්ෂාවෙන් දකින සිතින් ඉන්න නිසා තමයි මන්දස්මිතින් මන්ද සිනහාවකින් ඉන්නවා නම් ජීවිතය ගැන මේ ලැබපු මොහොත ගැන වටිනාකම ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ලෝකය තවත් උණුසුම් බවට පත් වුණා ඊයේ රුසියානු වෙලාවෙන් 5:05ට පමණ. රුසියානු ජනාධිපතිවරයා ව්ලාඩිමිර් පුතින් තමන්ගේ ජනතාව අමතලා කියා සිටිනවා රුසියානු හමුදාවට තමන් අණ දුන්නා යුක්‍රේනය ආක්‍රමණය කරන්න කියලා. මුලින්නම් වාර්තා වෙලා තිබිච්ච විදිහට යුක්‍රේනයට එකපාරටම කඩා වැදිලා මුළු යුක්‍රේනයේම බලය අත්පත් කරගැනීමේ සැලැස්මක තමයි හිටියේ. හැබැයි දැන් පේන විදිහට නිකම් බල සීමා දේශ සීමා අතරින් ඇවිල්ලා බලය උරගෑමක් පමණයි මේ කරන්න කියලායි පැහැදිලි වෙන්නේ. හේතුව කාට හෝ පණිවිඩ දෙන්න රුසියාවට උවමනා වෙලා තියෙනවා ඇති. මේ තත්ත්වය තුන්වන ලෝක යුද්ධයක් කරා වර්ධනය වෙයිද? තුන්වන ලෝක යුද්ධයක් කෙසේ වෙතත් අවුරුද්දක් හමාරක් ඇදෙන යුද්ධයක් බවට පෙරලෙයිද මේ තත්ත්වය? ඒක තමයි කල්පනා කරන්න ඕන කාරණාව. ජාතික පුවත්පත් සියල්ලම සිංහල මාධ්‍යයෙන් පළවෙන ප්‍රධාන පුවත් සිරස්තලය බවට පත් වෙන්නේ මේ පුවත. බලමු දැන්. උතුරෙන් බෙලරුස් වලින් දකුණෙන් ක්‍රිමියාවෙන් ඊට පස්සේ මේ විදියට යුක්‍රේනය දිහාවට රුසියානු හමුදා කඩාවදිනවා. 4 අතින් ගිනි අවුලුවාගෙන රුසියාව යුක්‍රේනයට කඩාවදී. මේ තමයි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය නයන තරංගගමගේ වාර්තා කර සිටින්නේ. යුක්‍රේන සෙබළු 40ක් සිවිල් වැසියෝ 10ක් මරුට 19ක් අතුරුදන් හමුදා කඳවුරු ජනමාධ්‍ය ආයතන සහ sannivedana කුළුණු වලට මිසයිල් ප්‍රහාර ජනතාව යුරෝපා දේශ සීමාව වෙත ළඟා වෙනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් හමුදා නැවත කැඳවන්නේ එක්සත් ජාතීන් පුටින්ට කියයි කියලා අද අරුණ පුවත්පත මේ සිද්ධිය පිළිබඳව වාර්තා කර සිටිනවා. ඒ අනුව ඊයේ පස්වරු වන විට සෙබළු 40ක් සාමාන්‍ය සිවිල් වැසියන් 10 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 19 දෙනෙකු අතුරුදන්ව ඇතැයි යුක්‍රේන පොලිසිය පවසනවා. රුසියාව විසින් යුක්‍රේනයේ කිවි ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට හමුදා කඳවුරු ජනමාධ්‍ය ආයතන sannivedana කුළුණු ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළා. ඊළඟට බටහිර ජනමාධ්‍ය වාර්තා කළේ ඊයේ යුක්‍රේනය විසින් එල්ල කළපු ප්‍රතිප්‍රහාර වලින් රුසියානු හෙලිකොප්ටර් යානයක් සහ ගුවන් යානා 5ක් බිඳ දැමූ බව. හැබැයි මේ ප්‍රකාශය මේ මාධ්‍ය වාර්තා රුසියාව ප්‍රතික්ෂේප කරනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරිස් රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින්ගෙන් ඊයේ මධ්‍යහන ඉල්ලා සිටියේ මනුෂ්‍යත්වයේ නාමයෙන් තමන්ගේ හමුදා නැවත රුසියාවට ගෙන්වා ගන්නා ලෙස. හැබැයි රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් කිව්වේ යුක්‍රේන හමුදාවට තමන්ගේ ආයුධ බිම තියලා ගෙදර යන්න කියලා. නමුත් එක්සත් ජාතීන්ගේ ඉල්ලීමක් කරනවා මනුෂ්‍යත්වයේ නාමයෙන් ආපසු රුසියානු හමුදා රුසියාවට කැඳවන්න කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නම ජාතීන්ගේ සංගමයේ විදියට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ආයි තුන්වන ලෝක යුද්ධයක් බිහි නොවීම සඳහා. හැබැයි පහුගිය කාල සීමාව තුළදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හැබෑවටම මේ අරමුණ වෙනුවෙන් පෙනී හිටියාද? එහෙම නැත්නම් Tamanට වැඩිපුරම අරමුදල් සපයන ඇමරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල් වල මතවාදය තහවුරු කිරීම සඳහා පෙනී සිටියාද කියන ප්‍රශ්නය තියෙනවා. එතකොට දැන් දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර පක්ෂයේ හිටපු රුසියාව, නැත්නම් චීනය මේ ආදී රටවල් අනිත් පාර්ශ්වයට ඇවිල්ලා තියෙනවා. මේක තුන්වන ලෝක යුද්ධයක් විදියට වර්ධනය නොවේවා කියන ප්‍රාර්ථනාව හිතේ ඇතිව අපි දෙවන ලෝක යුද්ධය එක්ක නිකන් සංසන්දනය කළ බැලුවොත් කලින් මිත්‍ර පක්ෂයේ හිටපු බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදයේ රුසියාව මේ ආදී රටවල් ඉන්න පැත්තේ හිටපු රුසියාව අනිත් පැත්තට ඇවිල්ලා තිනවා. අනිත් එක එක්සත් ජාතීන්ගේ නිෂේධ බලයේ හිමි රටවල් දෙකක් එක පැත්තකින් ගත්තම එක කඳවුරක ඉන්නේ. චීනය නිල වශයෙන් යමක් නොකිව්වා වුණත් චීනය සහ රුසියාව දෙක ඉන්නේ. එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ නිෂේධ බලයේ තියෙන රටවල් දෙකක්
එක යුද්ධ පෙරමුණක ඉන්නවා. ඊළඟට වත්මන් අර්බුදයේදී රුසියාවට සහාය පළ කරන චීනය යුක්‍රේනයේ තත්ත්වයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සංයමයෙන් ක්‍රියා කරන ලෙස ඊයේ ඉල්ලා සිටියා. යුද්ධය ආරම්භන නියෝග දුන්නේ පුටින් ඊයේ උදේ 5ට කිව් අගනුවරින් යුක්‍රේන වැසියෝ පලා යන පටන් අරගෙන යුක්‍රේනයේ යුද නීතිය තද කරලා තියෙනවා. ඒ අනුව සියලුම වැසියන්ට ආයුධ දීම ආරම්භ කරලා තියෙනවා. සියවසේ ලොකුම යුද්ධය ඇති වෙන්න දෙන්න එපා කියලා එක්සත් ජාතීන්ගේ මහලේකම් මිලීමක් කළත් ඇමරිකානු ජනාධිපතිගෙන් යුක්‍රේන ජනාධිපතිට දුරකථන මැතුමක් දීලා කියනවා අපි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ආයුධ දෙනවා කියලා. අපි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ආයුධ දෙනවා කියලා. දැන් එළිදරව් වෙනවා රුසියාව නිකම්ම ගැහුවා නෙවෙයි. රුසියාව ඇවිස්සුවේ කවුද මේවා පිටිපස්සේ හිටියේ කියලා. හරි. ඊළඟට රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි කියලා කියනවනේ. දැන් ඊට පස්සේ බලන්න වෙනවා මේකේ ගෝලීය බලපෑම සහ ශ්‍රී ලාංකීය බලපෑම. ශ්‍රී ලංකාවට තියෙන බලපෑම. අද අරුණ පුවත්පත අවධාරණය කරනවා රුසියානු ආක්‍රමණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශාල වශයෙන් ඉහළ යමින් පවතිනවා. මෑත කාලීන වාර්තා වූ ඉහළම මිල වාර්තා කරමින් ඊයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 102 සීමාව ඉක්මවා ගියා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ ලංකාවේ හිස ඔසවමින් තියෙන මොහොතක් සංචාරක ක්ෂේත්‍රයට ලංකාවේ වැඩිපුරම දායකත්වයක් දක්වලා තියෙනවා රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්. මේ අවුරුද්දේ පෙබරවාරි 11 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව ඒ වෙනකොට පැමිණි මුළු සංඛ්‍යාව මේ අවුරුද්ද තුල 1,13,670යි. එයින් 18,044ක් ඒ කියන්නේ 15.8ක් රුසියානුවන් වන අතර එම කාලේ යුක්‍රේනියානුවන් පැමිණ තිබෙනවා 9,883ක්. ඒ කියන්නේ 8.7ක්. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තේ ගැනුම්කරුවක් වන්නේ රුසියාව කියන එකත් මතක් කරනවා. ලංකාවේ මෙරට ලංකාවෙන් අපනයනය කරන තේවල වාර්ෂික වටිනාකම රුසියාවට අපනයනය කරන තේවල වාර්ෂික වටිනාකම ඩොලර් මිලියන 150ක් පමණ වෙනවා. එතකොට මේ අර්බුදයේ ශ්‍රී ලාංකීය බලපෑම තේරුම් ගන්න පුළුවන්. ඒක මේ සෞභාග්‍යය දැක්වීමත් එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තීරණයක්වත් නෙවෙයි. රුසියාව යුක්‍රේනයට ගහන්න පටන් ගත්තේ තෙල් මිල වැඩි වෙන එක ඒවා එහෙම තීරණ නෙවෙයි. මොකද අද ඉඳලා සමහර අය එහෙම ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒවත් ජාතික පුවත්පත්වල තියෙනවා. ජාතික පුවත්පත් සියල්ලම ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන රුසියානු ආක්‍රමණය පිළිබඳ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරයි කියන පුවත අද අද පුවත්පතත් වාර්තා කරනවා රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරයි. පුටින්ගේ නියමයෙන් යුක්‍රේනයට එරෙහි විශේෂ හමුදා මෙහෙයුමක් කියලා අද පුවත්පත වාර්තා කරද්දී රොයිටර් පුවත් සේවය අද වාර්තා කරනවා යුක්‍රේනයට රුසියන් ප්‍රහාර ප්‍රධාන නගර ඉලක්ක වෙයි කියලා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරද්දී ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ රොයිටර් උපුටා දක්වමින් 1899 අවුරුද්දේ අද වගේ දවසක තමයි රොයිටර් පුවත් සේවයේ ආරම්භකයා එහෙම නැත්නම් මේ රොයිටර් පුවත් සේවයේ ආරම්භකයා පෝල් ජූලියන් රොයිටර් ඔහු අභාවප්‍රාප්ත වෙන්නේ 1889 අවුරුද්දේ අද වගේ දවසක ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන යුක්‍රේනයට රුසියන් ප්‍රහාර කියලා රොයිටර් උපුටා දක්වමින් ඒ පුවතත් එක්කම අපි අද වගේ දවසක 1889 මිය ගියපු රොයිටර් පුවත් සේවයේ ආරම්භකයාවත් සිහිපත් කරනවා ගෞරවයෙන්. තෙවන ලෝක යුද්ධයක අඳුරු සේයා නැගෙන රුසියාව යුක්‍රේන ආක්‍රමණය ආරම්භයි කියලා අද දිවෙන පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. අවි බිම තමා ගෙදර යන පුටින් යුක්‍රේන හමුදාවට කියයි යුක්ති සහගත නැහැ ප්‍රතිප්‍රහාර සඳහා ආයුධ සපයනවා බයිඩන් කියයි රුසියානු යාන 7ක් බිමට බටයෝ 50ක් මරුට කියලා යුක්‍රේන ජනාධිපති කියයි කියලායි සඳහන් කරන්නේ. ඊළඟට ඔය පුවත් වලින් පස්සේ අවධානය යොමු කරනවා තවත් ප්‍රහාරයක් ගැන වාර්තා කරනවා. අද දින මින පුවත්පත සහ ඊළඟට මව්බිම් පුවත්පත්වල තියෙන ප්‍රධාන සිරස්වලටයි ඊළඟට අවධානය යොමු කරන්නේ. අද මව්බිම පුවත්පත කියනවා පොල් මණ්ඩල අර්ථ සාධකයේ කෝටි 7කට විදලා නිර්මාණී ගුණරත්න වාර්තා කරන්නේ හිටපු ලොක්කන් 3 දෙනෙක්ගේ වැඩක් පවුලේ අයගේ නම් වලටත් චෙක් දීලා CID වැඩේ අතට අරන් මාස දෙකයි තවම පියවරක් නැහැ කියලා පොල් මණ්ඩලයේ විශ්‍රාමික සංසදයේ සභාපතිවරයා සඳහන් කරනවා. සභාපති ජයරත්න උපුට දක්වමින් තමයි මව්බිම මේ පුවත වාර්තා කරන්නේ. හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙක් ගණකාධිකාරිවරයෙක් සහ කළමනාකරන සහකාරවරියක් මේ වංචාවට සම්බන්ධයි කියලායි කියන්නේ. විශේෂයෙන්ම මේ චෙක්පත් පොල් වගා කිරීමේ මණ්ඩලයේ දැනට සේවය තහනම් කර සිටින ගණකාධිකාරිනියකගේ මව පියාසා දැනට මණ්ඩලයේ සේවය කරන ඇයගේ ස්වාමි පුරුෂයා සහ දැනට මණ්ඩලයේ සේවය කරන ඇයගේ ස්වාමි පුරුෂයා සහ ඇගේ සොහොයුරියන්ගේ නමින්ද මේ චෙක්පත් වලට අත්සන් කරලා තියෙනවලු. මේ වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශනයක් සිදු වන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි මාධවී හේරත්ගෙන් මව්බිම කළ විමසීමකදී සඳහන් කරලා තියෙනවා. හැබැයි විශ්‍රාමිකයන්ගේ සංගමනයන් කියන්නේ මාස 2ක් වෙනවා තවම CID එකේ වාර්තාවල ප්‍රතිඵලයක් නැහැ කියලා.
ඊළඟට දින මින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන්න සූදානම්. පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් පස්සේ භූවිද්‍යාකාරංශ මහා භාණ්ඩාගාරයට කෝටි 807ක ගෙවීම් පැහැර හැරලා කියලා ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර සිටිනවා. ඒ අනුව මේ ආයතන ගැන කතා කරලා වැඩක් නැහැ කියලා කෝප් කමිටුවේදී සඳහන් වුණා කියලාත් අද වාර්තා කරනවා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ 2016 අවුරුද්දේ ඉඳලා 2021 දක්වා භාණ්ඩාගාරයට ගෙවිය යුතු කෝටි 1659කට අධික මුදලක් ඒ රාජ්‍ය භාගය මෙතෙක් ගෙවා ඇත්තේ රුපියල් කෝටි 852යි. භාගයක් විතරයි කියලායි සඳහන් කරන්නේ අද දිනමින පුවත්පත. ඊළඟට තෙල් මිල වැඩි වෙයිද? වැඩි වෙන්නේ නැහැ කියලා ඊයේ ප්‍රකාශ කළා. ගෝලීය අර්බුදය කොයිතරම් දුරට තීව්‍ර වෙමින් යනවද කියලා අර යුක්‍රේන ප්‍රශ්නෙත් එක්කම කතා වුණා. හැබැයි මේ අර්බුද මැද්දේ අර every dark cloud has a silver line කියන වගේ සියලුම අඳුරු වලා අතරේ රිදී රේඛාවන් පහළ වෙනවා වගේ ඒ කැපවීම අඳුරු වලා අතරේ තිබිච්ච කැපවීමේ ප්‍රතිඵල විදියට exports start 2022 with growth අපනයන ක්ෂේත්‍රය ලංකාවේ ශ්‍රී ලංකේ අපනයන ක්ෂේත්‍රය 2022 ආරම්භ කරන්නේ වර්ධනයක් සමග සුබ ලකුණු පෙන්වුම් කරමින් ඒ අනුව 2021 ජනවාරි මාසයට සාපේක්ෂව ලංකාවේ නිෂ්පාදන අලෙවි කළා. අපි අපනයනය සාමාන්‍යයෙන් ගත්තම 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 13.4කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඇමරිකන් ඩොලර් බිලියන 1.6කින් ආදායම් වැඩි වෙලා තියෙනවා. පහුගිය දෙසැම්බර් මාසෙ එක්ක බැලුවහම ඒක දෙසැම්බර් මාසයේ අඩු වෙලා තිබුණා ඇමරිකන් ඩොලර් මිලියන 63 දක්වා. මිලියන 63 දක්වා අඩු වෙලා තිබුණා. හැබැයි ජනවාරි මාසෙවෙද්දී බිලියන 1.6 දක්වා වැඩි වෙලා තියෙනවා අපනයන ආදායම. ඒ කියන්නේ මේ එන්නත් කරන වැඩපිළිවෙල සහ කොරෝනා වසංගතයේ මැද වුණත් කර්මාන්ත ශාලා පවත්වාගෙන ගිය පහුගිය දවසක ජනාධිපතිවරයා මුණ ගැහිච්ච ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සඳහන් කළේ ස්තුති කළා අපේ ව්‍යාපාර රැකිලා තියෙන්නේ ආරක්ෂක වැඩපිළිවෙලක් එක පැත්තකින් ජාතික ආරක්ෂාව අනිත් එක සෞඛ්‍ය ආරක්ෂාව ඒ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙච්ච නිසා අමතක කරන්න බෑ ඩෙල්ටා රැල්ල පැතිරිච්ච හැටි ඉන්දියාවේ මහමග ලෙඩ්ඩු මැරිලා වැටුණා. සුසාන භූමිවල පෝලිං තිබුණා. දවසකට එක තැන මිනි කීයක් පිච්චුණාද කියලා මතකයි. අපිත් තැතිගෙන්ම හිටියේ ඒ පුවත් වාර්තා කරද්දී ලංකාවට මොකද වෙන්නේ කියලා. හැබැයි මුල් දවස් දෙක තුනේදී පමණයි සමහර රෝහල් වල ඇඳන් හිඟයි කියලා වාර්තා වුණේ. දවස් දෙකක් තුනක් ඇතුළත ගැටලුව කළමනාකරණය කරන්න පුළුවන් වුණා. ඩෙල්ටා රැල්ල වගේම ඔමික්‍රෝන් රැල්ලත් පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල ව්‍යවසායකයෝ ඊයේ පෙරේද සඳහන් කළා ජනාධිපතිවරයා ඉදිරියේ අපේ කර්මාන්ත ශාලා එහෙම නැත්නම් අපේ ව්‍යාපාර ආරක්ෂා වුණේ ඒ ආරක්ෂිත වැඩපිළිවෙල හින්දා. ඒ විතරක් නෙවෙයි කොරෝනා වලින් වැටිච්ච සමහර රටවල් වලට ලැබුණු එහෙම නැත්නම් ලැබෙමින් තිබිච්ච ඇනවුම් ඕඩර්ස් අපිට ලැබෙන්න පටන් ගත්තේ මේ ක්‍රියාදාමය නිසා. ඒ නිසා මේ මොහොතේ අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම ගැන දැනුවත් වෙමු. ලෝකය ඊට වඩා අද අවිනිශ්චිතයි කියන සිරස්තලය මතක තියාගෙන එක ළඟ දින දෙකකදී සත්‍යවාදියාගේ දිනපොත සහ මුල් පිටුව මේ පිටු දෙකම වැසී ගිය පුවත කනගාටුවෙන් යුතුව වාර්තා කරන්න සිදු වුණා. මහා පත්තරකාරයෙන් දන ගැස්සූ මල් පත්තරකාරයාට කෘතවේදීත්වය පළ කිරීම සඳහා උපාලි තිලකරත්න මාධ්‍යවේදිය අද අරුණ පුවත්පතට ලිපියක් ලියනවා. 1994 එළියදුටු ඉරිදා ලක්බිම් පත්තරේ සංයුතිය අමුතුම එකක් විය. ප්‍රධාන කර්තෘ බන්දුල පද්මකුමාර කිසි දිනක ජාතික පත්තරයක අත්දැකීමක් නොතිබුණු අයකි. හැබැයි ඔහුට ඊටාම කදිමට මේ පුවත්පත කළමනාකරණය කරගන්න පුළුවන් වුණා. එදා දිනපතා පාහේ පැවති කර්තෘ මණ්ඩල රැස්වීම ගෝරි ගොඩකි. වාද විවාද මතවාද බැන ගැනීම අඩු නොවිය. ඒත් බන්දුල එය මෙහෙවුයේ සිනාමුසු මුහුණනි. කර්තෘගේ කාමරයෙන් සියලු දෙනා එළියට ආවේ පුවත්පතේ අවශ්‍යතාව වෙනුවෙන් එකඟතාවකට පැමිණීමෙන් පසුය. මල් පත්තරකාරයෙක්ගේ හංවඩු ගැහූ පත්තරකාරයා කොහොමද ලංකාවේ ජාතික පුවත්පතක් මෙහෙව්වේ? මතවාදී ගැටුම් හා යම් යම් ප්‍රශ්න නිසා බන්දුලට ප්‍රිය නොවුවෝද බන්දුල ප්‍රිය නොකළෝද ලක්බිම කර්තෘ මණ්ඩලයේ නොසිටියන් නොවේ. ඒත් ඒ අයගේ දක්ෂතා හමුවේ ඔවුන් කපන්නට කොන් කරන්නට ගියේ ඔහු නොවේ. පුවත්පත උදෙසා එවැනි අයගෙන් පවා ඔහු උපරිමය ගත්තේය. නැවත වතාවක් මතක් කරන්න කැමතියි මේ වාක්‍ය මතවාදී ගැටුම් හා යම් යම් ප්‍රශ්න නිසා බන්දුලට ප්‍රිය නොවුවෝද බන්දුල ප්‍රිය නොකළෝද ලක්බිම කර්තෘ මණ්ඩලයේ නොසිටියා නොවේ. එහෙත් ඒ අයගේ දක්ෂතා හමුවේ ඔවුන් කපන්නට කොන් කරන්නට ගියේ ඔහු නොවේ.
පුවත්පත උදෙසා එවැනි අයගෙන් පවා ඔහු උපරිමය ගත්තේ කියලා උපාලි තිලකරත්න ලේඛකයා ලියනවා. මේ මුල් පිටුව සහ ජාතික පුවත්පත් කලාවට නව මානයක් එකතු කරපු පුවත්පත් කලාවේදියා ඊයේ දවසින්ම Tamanගේ ජීවිතයේ අවසන් ගමන් ගියා. ඒක ඡායාරූපේ වාර්තා කරන ප්‍රදීප් දඹරගේ. අද සෑම රූපවාහිනී නාලිකාවම උදේට කෙරෙන්නේ පැය භාගයක් දවසේ පුවත්පත් සිරස්වල කියවීමයි. මේ රූපවාහිනිය ඔස්සේ පත්තර කියවීමේ පුරෝගාමියාද බන්දුල පද්ම කුමාරයි. ඔහු ආරම්භ කළ පත්තර කියවිල්ල අද මෙන් නිරස එකක් නොවේ. ඔහු එය ඉතා ප්‍රියමනාපාකාරයෙන් ඉදිරිපත් කළේය. මේ අවුරින් ගත් කල බන්දුල පද්ම කුමාර පුවත්පත් කලාවේදියෙක් සේම මාධ්‍ය ක්ෂේත්‍රයේ මේ දක්වා ඉතිහාසය අලුතින් ලියන්නට උත්සාහ කරපු පුද්ගලයෙක් හැටියට සැලකන්නේ. උපාලි තිලකරත්න ලේඛකයා සඳහන් කරන ආකාරයට අපිත් මේ පිනුම් ගහනවා නම් ගහන්නේ ඒ ඔහු හදා දීපු පිටියේ. ඉන් එහාට ලොකු දුරක් ඉස්සරහට ගියපු බවක් ඔබට පේන්නේ නැතුව ඇති. ඒ නිසා තමයි ඒ ගෞරව පිණිස සියලු පුවත් සිරස්තල ඉදිරිපත් කරන්න කලින් බන්දුල පද්ම කුමාරයන්ට ගෞරව පිණිස ඒ ලිපි ඉදිරිපත් කළේ. ඊළඟට අපේ කාලේ පුචික් කියන මෑයින් තිස්සනිහල් වික්‍රමසිංහ ලිපියක් ලියනවා ඒ සුනිල් මාධව ප්‍රේමතිලකයන් පිළිබඳව. ඔහු පිළිබඳව සඳහන් කරද්දී සුනිල් මාධවගේ ප්‍රධානත්වයෙන් දිව පුවත්පත ආරම්භ කළා. මේ සඳහා තිබිරි ආගම බණ්ඩාර සුදත් මහදිවුල්ව රෝහිත භාෂණ අබේවර්ධන මැනුවල් ජයසේකර ධර්මශ්‍රී කාර්යවසම් විනී හෙට්ටුගොඩ කැලුම් කුමාර පෙරේරා ඒ කාලේ විමටශ්‍රී ගම්ලත් විදිහට හඳුන්වපු විමල් වීරවංශ ඇතුළු මේ බොහෝ දෙනෙක් සහභාගී වුණා ආරම්භයේදී. ඉතිහාසයේ දැවැන්ත ජනරැල්ලක් ඇති කළ ජනතා සාහිත්‍ය උළෙල නිර්මාණය කළේ මේ සමාජ බලවේගයට නායකත්වය දුන් ලක්දිව පුවත්පතයි. බී.අයි. ලෙනින් පැවසූ විලාසයෙන්ම පුවත්පත තොරතුරු සම්පාදනයෙන් පමණක් නොවේ සංවිධායක තත්වයෙන් උද්ඝෝෂකයෙක් ලෙසට පෙරමුණට පැමිණියා. එවැනි ශක්තිමත් විකල්ප ජනරැල්ලක් ලාංකික ඉතිහාසයේ අන් කවරදාවත් තිබිලා නැහැ, දැනට ඇත්තෙත් නැහැ. ජනතා සාහිත්‍ය උළෙලදී සුනිල් මාධව මහත් ජනසන්නිපාතයේ ඇමතීමට ආ විට නැගුණු ප්‍රීතිഘോഷාව මාගේ සවනින් අසා තිබෙනවා. එදා ඔහුට ප්‍රණාම දැක්වීමට රැස්ව සිටි පිරිස කළේ අපූර්ව දෙයක්. එනම් Tamanගේ අත්වල තිබූ දහදිය වැකුණු ලේන්සු වලින් මල් මාලයක් සාදා අතින් අතට රැගෙන විත් ඔහුට පැලැන්දුවා. මට මතක විදියට එය සුනිල් මාධවගේ ගෙල පැලඳුයේ මාධ්‍යවේදී සිසිරයාපා කියලා තිස්සනිහාල් වික්‍රමසිංහ තමන්ගේ ලිපියේ සඳහන් කරනවා. මේ අපි නොදන්නා ඉතිහාසය මතක් කරලා දෙනව නැවත වතාවක්. තමන්ගේ දහඩිය වැකුණු ලේන්සු අතින් අත ඉස්සරහට වෙලා ඒකෙන් ගොතපු මල් මාලයක් සුනිල් මාධවයන්ට පැලඳුවා කියන එක මතක් කරනවා. ඔහු මාවතේ සටන්කරුවෙක් වුණා. පත්තරේදී විතරක් නෙවෙයි. ඒ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාත් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සිහිපත් කරනවා. සුනිල් මාධව පුවත්පත් කලාවේ ස්වර්ණමය ලකුණක් කියලා. 88-89 භීෂණ සමයේ සිදු සියලු ඝාතන හා පැහැර ගැනීම් වලට එරෙහිව අපි එදා සංවිධානගතව පෙනී සිටි අවධියක සුනිල් මාධව ප්‍රේමතිලක මහතා නොබියව සිය පන්හිඳ හැසිරූ හැටි අදත් මගේ මතකයෙන් ගිලිහි නොයයි කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා මේ සඳහන් කරන්නේ. මේ 88-89 කාලෙදී එතුමත් මේ ඝාතන සහ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට එරෙහිව මේ කියපු පත්තරකාරයන් එකට කර තබාගෙන මේ ගැටලුවට කරෙන් කර උරෙන් උර අතින් අත අල්ලාගෙන ගමනක් ගියපු නිසා. ඊළඟට මේ මරණ දෙක පිළිබඳව සෝචනීය පුවත් එක්ක මතක් කරද්දී මේ දෙපළම සුනිල් මාධව ප්‍රේමතිලක සහ අනික් පැත්තෙන් බන්දුල පද්ම කුමාර කියන මේ චරිත දෙකම කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ නිම්වලල්ල කියන චිත්‍රපටය කරපු නිර්මාණකරුවෝ දෙන්නා. මේකට සම්බන්ධ වෙච්ච තව බොහෝ පිරිසක් ඉන්නවා. එඩී රංජිත් කුමාර මහත්මයා ඔය ආදී පිරිස. එතකොට මේ චරිත දෙක පාසල් කාලෙදිම තමයි පෙන්වන්නේ තමන්ගේ ශක්තතා. එහෙම නැත්නම් කොහොමද මේ මෝරාගෙන එන අංකුර බව සිහිපත් කරන්නේ. ඒ කනගාටුදායක පුවත් දෙකත් එක්ක කවදා හරි නොබෙල් සාම ත්‍යාගය ලබා ගන්න මට හීනයක් තියෙනවා කියලා ගල්ගමුව පළාතේ පළුකන්දෑව නම් දුෂ්කර ගමක ඉපදුණු දිව්‍යාංජලි ඇල්ලවෙල දියණිය වයස අවුරුදු 12ක පාසල් සිසුවියක් කියනවා ලේඛන කලාව තුළින් සම්මානයට පාත්‍ර වී ඇති අයගේ නවතම කෘතිය වන උඩඟු මිරිගුව නවකතාව මාලිගාවත්ත සුධර්මාරාමේ විහාරස්ථානයේ දොරට වැඩීම සිදු වුණා. අපි දන්නේ නැහැ කවුද මේ කියලා. කෂිනි හපුආරච්චිත් මේ ලිපිය සම්පාදනය කරනවට ස්තුතියි. කවදා හරි නොබෙල් සාමත්‍යාගයක් ලබා ගන්න හීනයක් තියෙනවා කියන දරුවෙක් අනුරාධපුර ගල්ගමුවේ පළාතේ පළුකන්දාව කියන දුෂ්කර ගම්මානේ එහෙම හීන තියෙන දරුවෝ ඉන්නවා නම් අපි අනිත් තෙල් මිල ඊට පස්සේ ඉන්ධන මිල ඔය වගේ පුවත් වලට වඩා ඒ වගේ පුවත් වලට මුල් තැන දෙනවා සහ ඉදිරියෙන් ඉදිරිපත් කරනවා. යන්න ඔබට ජය ගන්න ලෝකයක් තියෙනවා. ඔබ ජය ගන්න මොහොතක අපිත් කොහේ හරි ඉඳලා අප්පුටියක් ගහන්න ලෑස්ති පත්තරමේන්තුවේ අපි. ඊළඟට ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වලට අවධානය යොමු කරමු.
ඒ පළු කන්දෑවේ දරුවෝ කොහොමද ඉගෙන ගන්නෙ? ඔවුන්ගේ තියෙන හීන පාඩම් කරන්නෙමු අපි ඊටිපන්දම් එළියෙන් කියලා ඡායාරූපයක් වාර්තා කරනවා ලහිරු හර්ෂණ ලංකාදීප පුවත්පතට. දිනපතා රාත්‍රී කාලයේ පැය කිහිපයක් විදුලිය කපා හැරීම උසස් පෙළ විභාගයට පාඩම් කරන සූදානම් වෙන දරුවන්ට කොයි විදිහටද බලපාන්නේ කියලා ඡායාරූපයේ දුටුවම් පේනවා. අශිකා ජයවීර අද අරුණ පුවත්පතට කියනවා අදත් පැය 4-5ක් විදුලිය කැපේ. අද 25 වනදාත් ABC කාණ්ඩ සඳහා පැය 4 මිනිත්තු 40ක කාලයකට සහ PQRSTUVW කියන කාණ්ඩ සඳහා පැය 5 මිනිත්තු 15ක කාලයකට විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ වගේම ඩීසල් තියෙන්නේ තවත් දවස් 8කටයි, පෙට්‍රල් තියෙන්නේ තවත් දවස් 10කටයි. පෙට්‍රල් 92 තියෙන්නේ තවත් දවස් 10කට, පෙට්‍රල් 95 තියෙන්නේ තවත් දවස් 40කට කියලා නිලන්ත මදුරාවල චාමල පරිලකීතර වාර්තා කරන්නේ බලශක්තිය අමාත්‍යවරයා කරන ප්‍රකාශය. පෙට්‍රල් 92 දින 10කටත් පෙට්‍රල් 95 දින 40කටත් ප්‍රමාණවත් පවතින බව බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවට සඳහන් කළා. ඒ වගේම ලංකා ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් දින 8කට ප්‍රමාණවත් වන බවත් එම තොග ඉදිරියේදී ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. පිට පළාත් තුළ තාමත් ඩීසල් පෝලින් තිබුණා. ඊළඟට අනික් පැත්තෙන් ගත්තාම කුප්පි ලාම්පු ලන්තෑරුම් පෙට්‍රොමැක්ස් වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. හැබැයි දැන් මෙහෙම දවස් 8කට සහ දවස් 10කට දවස් 40කට මේ ආදී විදියට ඉදිරියට ඉන්ධන තියනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඉන්ධන තියනවා. සහ ඊට පස්සේ දැන් ඔබට ප්‍රශ්නයක් එනවා ගිහිල්ලා එනම් පෙට්‍රල් ගහ ගන්න ඕනේ ඩීසල් ගහ ගන්න ඕනේ. ඒකෙන් වෙන්නේ අනවශ්‍ය පොලිමක් ඇති වෙන එක. සමහර වෘත්තීය සංගම් වල නියෝජිතයෝ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ උදවිය ඒගොල්ලෝ දිනපතා මේ වගේ ප්‍රකාශ නිකුත් කරනවා. හැබැයි අපි මේ ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ ඇත්ත తත්වය කියන්න ඕනේ නිසා. එතකොට කිව්වා ඩීසල් දින 8කට 92 10කට පෙට්‍රල් 95 දවස් 40කට තියනවා විතරක් නෙවෙයි පෙට්‍රල් ටොන් 38300ක නැවක් අදත් එයි. අද දිනමින පුවත්පත වාර්තා කරනවා පෙට්‍රල් ටොන් 38800ක නැවක් අද එයි. ඒ විතරක් නෙවෙයි තෙල් විදුලියට කෝටි 800ක් වෙන් කරනවා කියලා බුද්ධිකා අඹුලාන අද දිනමින පුවත්පතට වාර්තා කරනවා. සඳුදා වන විට දෙන බව ආණ්ඩුවේ තීරණය දක්වමින් ඇමති අමරවීර කියයි. ලංකා විදුලි බල මණ්ඩලයට සහ khනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය මුදලින් රුපියල් කෝටි 8000ක් ගෙවීමට විදුලි බල මණ්ඩලය khනිජ තෙල් සංස්ථාවට ගෙවන්න තියෙන කෝටි 8000ක් ගෙවන්න තීරණය කළා කියලා ඒ මුදල ලබා දෙන්න තීරණය කළා කියලා සඳහන් කරනවා. එතකොට ඒ මුදල සංස්ථාවට දුන්නොත් සංස්ථාවට පුළුවන් රාජ්‍ය බැංකුව මගින් රාජ්‍ය බැංකුව හරහා මුදල් ලබා ගන්න. ඊළඟට ලයිට් කපනෝ කේකේ ඉන්නේ නැතුව කොළඹ මහ පරිමාණ ව්‍යාපාරිකයෝ ලංවීමට විදුලිය ඉතිරි කරති. කොළඹට විදුලිය කප්පාදුවක් නැහැ. පීකේ බණ්ඩාර වාර්තා කරනවා අද දිනමින පුවත්පතට. කොළඹ හෝටල් සහ මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන විදුලි ජනන යන්ත්‍ර භාවිත කරමින් දිවා කාලයේදී ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය ඉතිරි කර දෙන්න නිසා කොළඹ ප්‍රදේශයේ විදුලිය වෙසඳි නොකරන බවට වාර්තා වෙනවා. කොළඹට මෙගාවොට් 100ක විදුලි කප්පාදුවක් කළ යුතුවත් ඒ ප්‍රමාණය කොළඹ නගරයේ හෝටල් සහ ව්‍යාපාරික ආයතන වලින් Tamanගේ විදුලි යන්ත්‍ර මගින් ලබා ගන්න නිසා එහෙම අවශ්‍යතාවක් මතුවෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. තෙල් හිඟයි දුර පළාත්වල තවමත් එහෙම සමහර තැන්වල ෂෙඩ් වල හිඟයක් තියෙනවා. එක හේතුවක් තමයි තෙල් හංගලා තියාගෙන හිටියා තෙල් මිල වැඩි වෙයි කියලා. හැබැයි ආණ්ඩුව දැඩිව තීරණයක් ගත්තා තෙල් මිල වැඩි කරන්නේ නැහැ කියන එක. ඒ නිසා ලොරි එන එක අඩු වෙලා එළවලු මිල බහී කියලා ඒකෙත් එහෙම හොඳ පැත්තකුත් තියෙනවා. අරුණ පුවත්පත වාර්තා කරන්නේ හැම කළුවලාවකම රිදී රේඛාවකුත් තියෙනවා. ලොරි එන එක අඩු වෙලා එළවලු මිල බහී කියලා වාර්තා කරනවා. ඊළඟට අද දෙවෙනි පුවත්පත වාර්තා කරනවා දිවෙන පුවත්පතේ මුල් පිටුවේ චාරුපයක් එක්ක වාර්තා කරනවා ටෝච් අරන් ආපු සජව මන්ත්‍රීවරු මැති සභාවේ උද්ඝෝෂණේ කතානායක සභාව විනාඩි 10කට කල්තබයි. අකිත පෙරේරා සහ රනිල් ධර්මසේනයි මේ පුවත වාර්තා කරන්නේ අද දිවෙන පුවත්පතට. ඒ අනුව මේ දිනවල සිදු කරන විදුලි කප්පාතුවට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඊයේ පෙරවරුවේ විදුලි පන්දම් රැගෙන සභාගබ්බට පැමිණිය විරෝධතා පූර්ව ප්‍රදර්ශනය කරමින් විරෝධතා දැක්වීම නිසා කතානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබුවා. මේවා පාර්ලිමේන්තුවට ගේන්න බැරි තහනම් උපකරණ සහ ද්‍රව්‍ය ලයිස්තුවක් තියෙනවා. මේ ලයිස්තුවේ තිබිච්ච ද්‍රව්‍යයක් මේ ටෝච් කියන එක. ඒ නිසා මේක වහනම් තහනම් කිරීම කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කළා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා. ඊළඟට මේකට උත්තර දුන්න හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඔය ප්‍රශ්න තිබුණේ මගේ බෑග් එකේ ටෝච් 3ක් තිබුණා කියලා. මම මේ ටෝච් එක ගහලා තමයි වැසිකිලි ගියේ කරන්ට් එක කපයි කියලා. ඒක තමයි මම ටෝච් එකක් අරන් ආවේ. එතකොට එක ටෝච් එකක් ගෙනාවා. එක ටෝච් එකක් නම් ඕනේ. වැසිකිලි යන ටෝච් 3ක් මොකටද කියලා ප්‍රශ්නකුත් එන්න තියෙනවා. කොහොමුණත් විපක්ෂ ඉන්නකොට මෙහෙම ආකර්ශනීය වැඩ කරනවා තමයි. ඒ අතරේ විදුලි බල ඇමති ඇඳයට කරුවලේ මුළු රටම අයාලේ පිස්සු කෙලින් නැතුව දීලා ඵලයල්ලා කියලා නලිල් බණ්ඩාර මන්ත්‍රීවරයා ඊයේ කරන ප්‍රකාශයක් අකිත පෙරේරා වාර්තා කරන විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහත්තයා සතියක් තිස්සේ හොයාගන්නවත් බෑ.
වාර්තා වෙන විදිහට නම් ඔහු සෞඛ්‍ය පරීක්ෂණ කීපයක් සඳහා විදේශගත වෙලා ඉන්නේ. ඒ නිසා විදුලි ඇමති ඇඳයට කරුවලේ මුළු රටම අයාල යනවා පිස්සු කෙලි නැතුව දීලා ඵලයල්ලා කියලා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා. දීලා ඵලයල්ලා පිස්සු කෙලි නැතුව. කාටද කවුද මෙහෙම කියන්නේ? ඊළඟට ආණ්ඩුව විදුලි කපා රටම අඳුරට යවලා කියලා ඊයේ විපක්ෂ නායකතුමත් චෝදනා කර සිටියා. අද දිනමින පුවත්පත ඒ පිළිබඳව වාර්තා කරනවා. දිනමින පුවත්පතේ ඇතුල් පිටුවක ඒ පිළිබඳව වාර්තා කරනවා. දිනමින ඇතුල් පිටුවක විපක්ෂ නායකතුමා කරන ප්‍රකාශයයි සඳහන් කර සිටින්නේ. ඒ අනුව දිනමින පුවත්පතට අද වාර්තා කරනවා මේ තත්ත්වය පිළිබඳව විපක්ෂ නායකතුමා සඳහන් කරනවා ආණ්ඩුව විදුලිය කපා රටම අඳුරට ඇවලා තියෙනවා. සරණා විජේකෝන් නුවන් කුඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තා කරන්නේ විදුලි අර්බුදයට විසඳුමක් නොදෙන ආණ්ඩුව රටම අඳුරේ තබා ඇතැයි විපක්ෂ നാයක සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. මේ ආකාරයට කවර කාලයක් ජනතාවට අඳුරේ සිටීමට සිදුවේ දැන් නිශ්චිතව කියව නොහැකි බවද එතුමා සඳහන් කළා. ඒ වගේම අනෙක් පැත්තෙන් දැන් එහෙම කිව්වම ඊයේ විපක්ෂ නායකතුමා කියනවා ආණ්ඩුව රටම අඳුර දාලා තියෙනවා කියලා මේකට උත්තර ලබා දෙනවා. මේ ප්‍රකාශයට උත්තර ලබා දෙනවා සජිත්ගේ බොරු වලට සජිත්ම රැවටිලා. ගොබෙල්ස් කිව් දේ සජිත් වෙලා කියලා අමාත්‍ය උදේ ගම්මන්පිල කරන ප්‍රකාශය අද වාර්තා කරනවා මව් බිම පුවත්පත. මව් බිම පුවත්පතෙන් තමයි මේ පුවත උපුටා දක්වන්නේ. ඒ අනුව ආර්ථික අර්බුදයක් මැද වුණත් තෙල් සංස්ථාවේ ණය ඩොලර් මිලියන 355ට බස්සව ගත්තා. අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන ඒක දිවයින පුවත්පතට වාර්තා කරනවා. මේ විදේශ විනිමය අර්බුදය රටේ ප්‍රශ්නයක් මිස ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි. වර්තමානයේ පවතින තත්ත්වයන්ට අනුගත වෙමින් සියල්ල නිවැරදිව කළමනාකරණය කරන බවත් විදේශ විනිමය අර්බුදය රටේ ප්‍රශ්නයක් මිස ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බවත් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා. දුකක් තියෙනවා නම් දුකට හේතුව හොයා බලන්න ඕන. ප්‍රතිකාරයක් කළ යුත්තේ එම හේතුවට. දුකට හේතුව විදේශ විනිමය අර්බුදය. විපක්ෂ නායකවරයා විවාදයක් එල්ලිය යුත්තේ මේ විදේශ විනිමය අර්බුදයෙන් ජාතියක් වශයෙන් ගොඩ යා යුත්තේ කොහොමද කියන කාරණේ පිළිබඳ සොයා බලන්න. වැටුනොත් අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුව නෙවෙයි අපි හැමෝම. ඒ අනුව සසුනට අරුණෙන් 50000ක චෙක් එකක් දීලා ඔබතුමා ටීවී එකේ දාගන්නවා වගේ තමයි මම තෙල් නැවට ගියේ එකත්. විපක්ෂ නායකතුමාගේ කාර්යාලයේ ඉන්න අයගෙන් ප්‍රවේශම් වෙන්න මොකද ඔබතුමා ඒ අය ඔබතුමාව රවට්ටනවා. විපක්ෂ නායක හැටියට මොන්ටිසෝරි වැඩ කරන්න එපා. ප්‍රශ්න විසඳන්න මීට වඩා ප්‍රශස්ත විදිහට කටයුතු කරන්න. රනිල් පරණිත පාර්ලිමේන්තු නායකයෙක් විදිහට පාර්ලිමේන්තුවේ කටයුතු කළා. ගොබෙල්ස් වරක් කිව්වා එකම බොරුව සියවරක් පවසන විට බොරුව අහන එක්කෙන වගේම බොරුව කියන එක්කෙනත් ඒක සත්‍යයක් විදිහට විශ්වාස කරනවා කියලා. ගොබෙල්ස් කිව් දෙම තමයි ඔබතුමාටත් සිද්ධ වෙලා තියෙන විපක්ෂ නායකතුමනි. ඔබේම බොරුව ඔබටම රැවටෙන්න සිද්ධ වෙලා තියෙන ඔබේම බොරුව වලට මට විපක්ෂ නායකතුමාට කියන්න සිද්ධ වෙන්නේ හොඳට හොයලා බලන්න ඔය කළු කොඩි එසෙව්වේ නරේන්ද්‍ර මෝදී අගමැතිතුමාට නෙවෙයි තමුන්නාන්සලගේ ආණ්ඩුවට වසරක් පිරිච්ච දවසේ අනුරාධා හේරත් සඳරගමාරච්චි වාර්තා කරනවා සජිත්ගේ බොරු වලට සජිත්ම රැවටිලා කියන සිරස්සලෙන් ඒ පුවත. යුක්‍රේන අර්බුදයට මුවාවි ආණ්ඩුව තෙල් මිල වැඩි කරන්න හදනවා කියලා ඊළඟට මේ කතා කරන්නේ ටෙල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා නුවන් හෙට්ටිආරච්චි මේ බව කියන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වූ විට ලාභය ආණ්ඩුව ගන්නා බවත් තෙල් මිල වැඩි වූ විට එම මුදල ජනතාව මත පටවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහත්මයා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ සඳහන් කළා. රුසියානු සහ යුක්‍රේන ගැටුම් නිසා ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙන බව කියමින් යුක්‍රේන අර්බුදය මුවාවෙන් තෙල් මිල වැඩි කරන්නට ආණ්ඩුව උත්සාහ කරන බව තමයි ඔහු චෝදනා කර සිටින්නේ. හැබැයි පහුගියදා පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන මැතිතුමත් සඳහන් කර සිටියා පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ බොරතෙල් මිල ලෝක වෙළඳපොලේ කොයිතරම් දුරට පහත බැස්සද ඒකේ ලාභය කොයි විදියටද ආණ්ඩුව ඒ කාලේ ආණ්ඩුව අවභාවිත කළේ කියලා. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ නිල නොවන කොටස් කරුවෙක් බව දේශපාලන වේදිකාවේ කතා වෙනවා. ඊළඟට ඊයේ ජනාධිපතිතුමා දුම්රිය ගැටලු පිළිබඳ විමසන්නේ එහෙම නැත්නම් දුම්රිය අංගනේ රත්මලාන දුම්රිය අංගනේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අද මව්බිම් පුවත්පත මුල්පිටුවේ ඒ පුවත වාර්තා කරනවා. මුල්පිටුවේ ඒ අනුව දුම්රිය ගැටලු විසඳන්න ජනපතිගෙන් කොමිසමක් කියලා අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්සල හැටියට වාර්තා කරනවා. වාර්තා කරන අන්දමට සේවකයන් බදවා ගැනීම, උසස් වීම් දීම සහ සම්පත් කළමනාකරණය ඇතුළුව පවතින ගැටලු විසඳීමට මාස 2ක් ඇතුළත කටයුතු කරන්න කියලා ප්‍රවාහන ඇමතිවරයාට උපදෙස් දීලා තිනවා. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රැති රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක් යෙදීමින් පස්සේ තමයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ භාවිතයට ගෙන නැති ගොඩ ගසා තිබූ
ටොන් 6700ක් පමණ දි รา පත් වීමට ඉඩ හැර තිබෙන අබලි ද්‍රව්‍ය වහාම වෙන්දේසි කළා ඉන් ලැබෙන මිලියන 600ක විතර ආදායම දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ සේවක අවශ්‍යතාව වෙනුවෙන් වියදමීමට පියවර ගන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. සියලුම දෙනා එක්ක හොඳින් කතා බහ කළා වුණ දිරිගැන්වුවා. එතකොට සමහර සේවකයෝ තමන්ගේ ගැටලු කිව්වා. කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු පිරිස් වලින් 80%ක් පමණ කර්මාන්ත ශාලාවට සම්බන්ධ වෙලා තියෙන කම්කරු සේවකයන් විදිහට. ඉන් බොහෝ දෙනෙක් කම්කරුවන් විදිහට පත් වෙනා වගේම විශ්‍රාම යන්නෙත් ඒ විදිහටමයි. ඒ නිසා මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න කියලා ජනාධිපතිවරයා ඉල්ලා සිටියා. ඒ විතරක් නෙමෙයි මේ විදිහට ජනාධිපතිතුමා මේ යනවා වගේම ආණ්ඩුකාරවරුන්ට අනිකුත් නිලධාරීන්ටත් මේ ගමන යන්න මේ නිරීක්ෂණ චාරිකාවල නිරත වෙන්න කියලා ජනාධිපතිතුමා ඊයේ පෙරේදා ඉල්ලීමක් කළා. අද තවදුරටත් මේ පුවතත් එක්ක වාර්තා වෙනවා. අද ජාතික පුවත්පත් වාර්තා කළා කැබිනට් රාජ්‍ය අමාත්‍යාංශ අධීක්ෂණයට කවුන්සිලයක් පත් කරන්නත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ අනුව කැබිනට් අමාත්‍ය අංශ ඒ වගේම රාජ්‍ය අමාත්‍යාංශ කොහොමද වැඩ කරන්නේ කියන එක පිළිබඳව අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක් යොදවගෙන විශ්‍රාමලත් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් පරිපාලන නිලධාරීන් පිරිසක් පත් කළා. ඒ අය මාර්ගෙන් අධීක්ෂණ කමිටු පත් කරන එමෙන්න අධීක්ෂණ කවුන්සිලයක් පත් කරන ජනාධිපතිතුමා පියවර ගත්ත කියලා සඳහන් කරනවා. ඡන්දේ තියයිද පැරණි ක්‍රමයට පළාත් ඡන්දේ තියන්න තීරණය කළා. ඒ කියන්නේ 60යි 40 ක්‍රමයට ඉදිරි ඡන්ද පැවැත්වෙනවා. ඒ කියන්නේ 60ක් කේවල ඡන්ද ක්‍රමයට, ඒ කියන්නේ පරණ මන්ත්‍රී ආසන ක්‍රමයට සහ 40ක් සමානුපාතික නියෝජන ක්‍රමයට පවත්වන්න මේ තීරීම් කමිටුව තීරණය කළා තියෙනවා. හැබැයි ඒ ඡන්ද ක්‍රමය වෙනස් වෙනකම් පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයටම තියන්න තීරණය කළා කියලා දිනේෂ් ගුණවර්ධන මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරන්නේ අනුරාධා හේරත් සහ සඳුනික මාරච්චි අද මව්බිම් පුවත්පතට. මහනුවර කේල් සූරවීර මව්බිම් පුවත්පතට වාර්තා කරන කටුගන්නව සභාපති CID අත්අඩංගුවට මේ පාස්පෝර්ට් වංචාව කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හොර පාස්පෝර්ට් හදලා පිරිසක් විදේශගත කළා රට එක්ක ගියා කියලා තමයි චෝදනා එල්ල වෙන්නේ. කොටස් වෙළඳපොළ ඊයේ කඩා වැටුණා. ඊයේත් දෙවරක් ගණ දිනුවත් හිරුවයි තාරක ලොකුලියන කුමුදු ජයවර්ධන වාර්තා කරනවා මව්බිම් පුවත්පතට. නිල් මැණික් පොකුර ගිනස් පොතට ගියා කියලා වාර්තා කරනවා. නිල් මැණික් පොකුර ගිනස් පොතට ගිහිල්ලා තියෙනවා. ඒක වටිනාකම කොච්චරද? ඒ ගැන දැනගන්නත් කැමතියි අපි. සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කරන්න අගමැතිගෙන් නාගරික සංවර්ධන නිලධාරීන්ට උපදෙස් කියලා වාර්තා කරද්දී අද දිවයින පුවත්පතත් වාර්තා කරනවා අඩු ආදායම්ලාභී සියලු නිවාස ව්‍යාපෘති 2024 වෙන විට අවසන් කරන්න කියලා. දැන් අවුරුදු දෙකක් මොනවද කළේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු දෙකක් රටේ කොරෝනා අර්බුදයක් තිබුණ කියන එකක් දන්නවා. හැබැයි 2024 වන විට නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් නිවාස 50000ක් සාදා නියම කිරීමට අපේක්ෂා කරන බව ඊයේ සඳහන් වුණා. ඒ නිවාස ඒකක වලින් 14611ක් දැනටමත් ජනතා අයිතියට පත් කරලා තියෙනවා. මේ පහුගිය අවුරුදු දෙකේදී කොරෝනා තිබුණ කියලා පැත්තක හැරියෙන්නේ නැහැ. ගෙවල් ඒකක 14611ක් හදලා ඒව ජනතාවට දීලා තියෙනවා. තවත් නිවාස 5590ක් දැනට ඉදිරි කරමින් පවතින බව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය HM යාලිගම් මහත්මයා කියලා තියෙනවා. ඊළඟට අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කලාකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙනුත් නිවාස 108ක ව්‍යාපෘතියක් ඉදි වෙනවා. ඒ ව්‍යාපෘතිය කොට්ටාව පළතුරුවත්ත ප්‍රදේශයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108ක් ලබා දීමට නියමිතයි. ඒ බවත් සඳහන් කරනවා අද දිවයින පුවත්පත. ඊළඟට දිනමින පුවත්පත තවත් වාර්තා කරනවා චැපල් උපවාසයෙන් කෝටි 60 කලාපයක් සිදුණු බව බොරැල්ල පොලිසිය උසාවියට කියයි. සිරංජනී කුමාරී වාර්තා කර සිටින්නේ බන්ධනාගාරයේ සිදු වෙච්ච උපවාසය නිසා කෝටි 60 කලාපයක් සිදුණා. ඊළඟට බොරැල්ලටම යනවා තවත් පුවතක් බොරැල්ලේ MRI දිලීර පරීක්ෂණාංශය සති 3ක් තිස්සේ අක්‍රිය වෙලා සුජීව තත්සර වාර්තා කරනවා. සති 3ක් තිස්සේ අක්‍රිය වෙලා MRI එකේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දිලීර පරීක්ෂණ ආයතනය ඊළඟට දිවයින පුවත්පතට අවධානය යොමු කළාට පස්සේ දිවයින පුවත්පත කියනවා මතුගම තිදරුම වගේ ඝාතනය අපේ මීට සති දෙකකට විතර කලින් වාර්තා කළා. ඒ ඝාතන සැලැස්ම පාතාල බිරිඳකගේ කියලා. ඝාතකයන් දෙදෙනාගෙන් අයෙක් දැනටමත් ඩුබායි පැනලා සියලු සැකකරුවන් හඳුනාගෙනයි තියෙන්නේ. හේමන්ත රන්දුන මේක වාර්තා කරනවා. මතුගම තිදරුමව ඝාතන සැලසුම පාතාල බිරිඳකගේ. ගැහැණිය එදිරිව ගැහැණිය. දෙමටකට රුවන්ට අයත් ලක්ෂ 3000ක් වටිනා ඉඩමක් වටලයි කියලා වාර්තා කරන්නේ. මේ මීගමුවේ දකුණු පිටිපන ප්‍රදේශයේ තමයි මේ ඉඩම තියෙනවා කියලා කියන්නේ. වටිනාකම සැලකුවොත් පර්ච් එකක් ඒ පැත්තේ සාමාන්‍යයෙන් ලක්ෂ 30කට මිලියන 3කට විතර විකිරෙනවා කියලා කියන්නේ. එනෝ දෙමටකොට රුවන් කියන පාතාල සහ මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයාට අයිති මේ ඉඩමේ වටිනාකම ලක්ෂ 3000ක් පමණ විතර වෙනවා කියලයි අද පුවත්පත සඳහන් කර සිටින්නේ.
ඊළඟට මේ පුවතත් එක්කම ඊයේ පාර්ලිමේන්තුවේදී වාර්තා වෙච්ච පාර්ලිමේන්තුවේදී මතුණු සමහර අදහස් වලට අවධානය යොමු කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේදී ඊයේ වනජීවී ප්‍රශ්නය පිළිබඳව කතා වුණා. අලිමිනිස් ගැටුමට පරිසරවේදීන්ට උත්තර නැහැ. උද්ඝෝෂණ කරනවා, එක එක දේවල් ලියනවා. හැබැයි නිශ්චිත විසඳුමක් නැහැ. අපි විසඳුම් දෙන විට අපිට නඩු දානවා. ඇමති විමල වීර රාජ්‍ය ඇමති විමල වීර දිසානායක කරපු ප්‍රකාශය වන සංරක්ෂණ මුවාවෙන් කිසිම ඉඩමක් ලබා ගන්නේ නැහැ. ඇමති සීබී රත්නායක කියනවා. මොකද මෙහෙම කියන්න හේතුව අද ඇතුල් පිටුවක වාර්තා කරනවා. ඒ කියන්නේ දිව ඉන පුවත්පතට අනුර බාලසූරිය වාර්තා කරනවා වන සංරක්ෂණ මුවාවෙන් උතුරු නැගෙනහිර ඉඩම් ආණ්ඩුව අල්ලගෙන රජය අල්ලගෙන කියලා ඊයේ TNA මන්ත්‍රීවරු කොළඹ ඇවිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ උද්ඝෝෂණ කළා. සංදේශයක් දෙන්න ආවේ ජනාධිපතිව හමු වෙන්න ඉඩක් නැහැ කියලා මන්ත්‍රීවරු කියනවා. මන්ත්‍රීවරුන් ආවේ කලින් කියන්නේ නැතුව. ජනාධිපති හමු වෙන්න ඇවිල්ලා තියෙන්නේ කලින් කියන්නේ නැතුව. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. මේ පේනවනේ කවුද ඇවිත් ඉන්නේ කියලා සැට් එක පේන්න තියෙනවා. උද්ඝෝෂණයේ අරමුණ ජිනීවා වලට රජය ගැන වැරදි මතයක් දීම කියලා ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ජිනීවා 49 වෙනි මානව හිමිකම් සැසිය පැවැත්වෙනවා. එතකොට දකුණේදී ගත්තොත් දකුණේ වනාන්තර ගැසට් කළා, ඒ කියන්නේ වනාන්තර වලට අයිති භූමිය ගැසට් කළා ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති කළොත් ඒක පරිසර හිතකාමී. එහෙම නැත්නම් ඊට ඉරෙහිම අනිත් පැත්තට වැඩ කළොත් ඒ කියන්නේ වනාන්තර කියලා හඳුන්වා ගන්න ප්‍රදේශවල වගා කළොත් එහෙම ඒවා සාහසික අපරාධ. ඔය සමාජ මාධ්‍යවල වෙනතන් සිවිල් ක්‍රියාකාරීන් වෙනතන් රාජ්‍ය නොවන සංවිධාන සිවිල් සංවිධාන ඒ අයට ඒවා සාහසික අපරාධ. එතකොට පහුගිය දවසකත් අපි වාර්තා කළා සිංහරාජයේ මායිම් තවත් පුළුල් කළා ගැසට් නිවේදනයක් මගින් තවත් සිංහරාජයට කැලෑ ප්‍රදේශය වැඩි කළා. ඒව ගැන කවුරුත් කතා කළේ නැහැ. එතකොට යාපනයේ එහෙම නැත්නම් උතුරු නැගෙනහිර ප්‍රදේශවල වනාන්තර භූමි හඳුනාගෙන ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරගත්තම ඒවා වන සංරක්ෂණ නිමාවෙන් උතුරු නැගෙනහිර ඉඩම් ආණ්ඩුව අයිති කර ගැනීමක්. මේක තේරුම් ගන්න වෙනවා ඊටාම පැහැදිලිව. එතෙන්දි දේශපාලනඥයන් කරන ඒ විගඩම ගැන කෝ මේ රටේ සිවිල් සංවිධාන සහ හැබෑ පරිසරවේදීන් ඉන්නවා නම් ඔවුන් කතා කරાવી. නැවතවතාවක් පාර්ලිමේන්තුවේ කතාව එක තමයි ඒ කතාව ගොඩ ගැහුනේ. එතකොට පැහැදිලි කුණු ඒ කියන්නේ බැතිමත්තු ගාවත් කුණු තියෙනවා කියලා. වන්දනා කරන්න යන බව පෙන්වුවා වුණාට ඒ අය ගාවත් කුණු තියෙනවා. එතකොට මේ ඉඩම් අත්පත් කර ගන්නවා කියලා පැහැදිලිවම ආණ්ඩුව ආරක්ෂක හේතුන් මත රඳවාගෙන තිබිච්ච ඉඩම් ජනතාව වෙත මුදා හැරීම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරම්භ කළා. ඒකේ වාර්තාව එක්සත් ජාතීන්ට යවලා තියෙනවා. මානව හිමිකම් කොමිසමට එකතු කරලා තියෙනවා. හැබැයි එහෙම තියෙද්දි කොමිසමේ ඊළඟ සැසිවාරයට එන්න ඔන්න මෙන්න තියෙද්දි මෙහෙම ඇවිල්ලා උද්ඝෝෂණ කරනවා අපිට ජනාධිපතිව හම්බ වෙන්නවත් දුන්නේ නැහැ කියලා තමයි කියන්න හදන්නේ. හැබැයි හම්බ වෙන්න ඕන නම් කලින් කියලා එන්න ඕනේ. ඒ නිසා වන්දනාකාරයෝ ගාව කුණු තියෙන බව අමතක කරන්න එපා. ශ්‍රීපාද වඳින්න යන අයගේ කුණු ටොන් ගණනක් අස් කරන්න සිද්ධ වෙලා චන්දන ජයවීර වාර්තා කරනවා හැටන් වල ඉඳලා ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වෙලා මාස 2ක් ගත වෙන විට නල්ලතන්නේ ශ්‍රීපාද මාර්ගයේ මෙන්න කුණු ටොන් ගණනක් අයින් කරන්න සිද්ධ වෙනවා. වන්දනාකාරයන් ළඟ කුණු තියෙනවා. වන්දනාකාරයෝ ගෙනහිලා කුණු අතාරිනවා. අධිභාර පනත ගැන බොරු කියලා බැසිල් ජනතාව මුලා කළා කියලා නිර්මාණි ගුණරත්න මේ වාර්තා කරන්නේ ඊයේ සඳහන් වෙච්ච අදහසක්. කවුරුන් කෙසේ කීවත් අධිභාර පනතෙන් සේවක අර්ථසාධක අරමුදල සහ සේවානියුක්තිකයන්ගේ භාර අරමුදල ඉවත් කරනතුරු ඒ පිළිබඳ කිසිසේත්ම විශ්වාසයක් තිබිය නොහැකියයි සමගි ජනබලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගායන්ත කරුණාතිලක මව්බිම් පුවත්පතට සඳහන් කළා කියලා. ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා කියනවා මේ අධිභාර පනත EPF ETF වලට අධිභාරය ගහන එක ගැන ඔවුන් මේ වෙද්දී කඳුළු සලනවා. හැබැයි ස්වර්ණ විජේකෝන් සහ නුවන් කොඩිකාර වගේම සන්ධ්‍යා කරුණාරත්න වාර්තා කරනවා අර්ථ සාධක අරමුදලට බදු පැනවීමේ වගකීම යහපාලන ආණ්ඩුව බාරගත යුතුයි. ඇමති බන්දුල ගුණවර්ධන කියනවා. ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදලින් විශ්‍රාම වැටුප් ආදී සියල්ල බදු වලින් නිදහස් වෙන්න තිබුණා. සියල්ල නැති කරලා කොම්පැනියක් විදිහට බදු ගහන්න සැලැස්සුවේ යහපාලන ආණ්ඩුව. අර්ථ සාධක අරමුදල සමාගමක් බවට පත් කළා. ඊට බදු පැනවීම කළේ යහපාලන ආණ්ඩුව බවත් ඔවුන් එහි සම්පූර්ණ වගකීම බාරගත යුතු බවත් වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අර්ථ සාධක අරමුදලින් බදු ගෙවීම නීති විරෝධී නම් අධිකරණයෙන් තීරණයක් ගන්න කියලා කම්කරු ඇමති නිමල් සිරිපාල දෙසිල්ව මහත්මයා කියනවා. එතකොට අධිභාර පනත ගැන බොරු කියලා බැසිල් ජනතාව මුලා කළා කියනවා. ඊයේ උත්තර දුන්නා අර්ථ සාධක අරමුදලට බදු පැනවීම ඒක අර්ථ සාධක අරමුදල සමාගමක් බවට පත් කළේ ඔය දැන් කිමුල් කඳුළු හෙලන අයම තමයි කියන එක මතක් කර දෙනවා. වන්දනාකරුවන්ගේ
කුණු ගැන කිව්වයින් පස්සේ ඊළඟට කොළඹ වටේ 60ට දුවන්න බෝට්ටුවෙන් යන්න එන්න කියලා මధుර විතානගේ මන්ත්‍රීවරයා කරනවා ඉල්ලීමක්. සාලි කුමාර ගුණසේකරයි වාර්තා කරන්නේ. කලින් නැහැවුණු කසලින් නැහැවුණු දියවන්නාවට අලුත් හැඩයක් දියතු වෙනින් වැල්ලවත්තට විනාඩි 20න් යන්න පුළුවන්. මේ ව්‍යාපෘතිය සෑහෙන කාලෙක ඉඳලා ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. කෝ තාම නැහැ. අපිත් බලාගෙන ඉන්නේ එතකන්. ඊළඟට අද පොලාගේ ලියවිල්ල ලියවෙන්නේ දේශීයත්වයට අලුත් ජවයක් එක් කිරීම සංකල්පයක් පදනම් කරගෙන ඉන්දික පොල්කොටුව ලියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම තුළ දේශීයත්වයට මුල් තැන දීලා තියෙනවා. මේ අසීරු මොහොතේ අසීරුම ගමන් මගේ ජයග්‍රාහී ඉලක්කය අපට යාමට හැකි වුණොත් ඒ රටටත් ජනතාවත් ලබන ජයග්‍රහණයක් කියලා සඳහන් කර සිටිනවා පොලාගේ ලියවිල්ල. පොලාගේ ලියවිල්ලෙන් පස්සේ අපි කලාවට යනවා. පොලාගෙන් පස්සේ අපි කලාවට යන්න ලෑස්ති. කලාව ගැන එක පැත්තකින් ගත්තාම මතවාදයක් ඇති වෙලා තියෙනවා. ඒ අශෝක හඳමග්යාමයන්ගේ ඇල්බොරාදා චිත්‍රපටියත් එක්කම ඒ පිළිබඳව අජිත් ගලප්පත්ති සිනමා ලේඛකයා විචාරකයා ලිපියක් ලියනවා නිරෝධාශෝක කියන ලිපියෙන් හඳගමට සමන් දෙන උත්තරය කියලා. ඒ කියන්නේ මොකද එක පැත්තකින් ගත්තාම සමන් වික්‍රමරාච්චි ලේඛකයා එහෙම නැත්නම් සාහිත්‍යකරුවා මෙමරිස් කියන පැබ්ලෝ නෙරුදාගේ ජීවිත කතාව මට මතක මම කියලා සිංහලෙන් පළ කරලා තියෙනවා. මේ පොත සහ අනික් පැත්තෙන් ගත්තම ඇල්බොරාදා චිත්‍රපටිය මේ දෙක එක ළඟ තියාගෙන තමයි අජිත් ගලපත්ති මේ ਵਿਚාරය කරන්නේ. යනු ඔහු කියනවා මේ කවියාට තමාට නොගැලපෙන එම ස්ත්‍රිය තම යහනටගෙන නිරුවත් කරන්නේ එම සත්‍යයි. මෙම කවියා තමාට නොගැලපෙන එම ස්ත්‍රිය තම යහනටගෙන නිරුවත් කරන්නේ එම සත්‍යයි. චිත්‍රපටය තුළ එය ලිංගික දර්ශනයක් පමණයි. ඇල්බොරාදා යනු එම මනුෂ්‍යයා කවියා වරහන් ඇතුළ කියනවා හඳගමට අනුව නම් කාමාතුර ස්ත්‍රී දූෂකයා පිළිබඳ ප්‍රාමාණිත ගවේෂණයක් නොකොට හදිස්සියේ සීස කොට පිටතරගත් නොමේරූ කලලයක් යයි අප අනුමාන කරන්නේ මේ කරුණු මත කියලා සඳහන් කරනවා. තංගම්මාව මුහුදේ ගිල්වා මරා දැමීමට සිනමාකරුවා ඉක්මන් වුණා කියලත් ලේඛක අජිත් ගලප්පත්ති සඳහන් කරනවා. මේ පොඩි ගල් කැටයක් අපි ගැහුවේ කැළතෙන්න ඕන නිසා ජලතලය. ඊළඟට ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ එක සාකච්ඡාවක් කරනවා සමන්ත යහපත් ලංකාදීප පුවත්පතේ රසවින්දන අතිරේකෙදී දැන් අපි හරිමැද ඉන්නේ සිනමාවට උදේ අද රූපවාහිනියටත් වෙලා කියලා ඔහු සඳහන් කරනවා. කොවිඩ් වසංගතය හැමුවේ අද වෙන විට සිනමා ශාලාවල් වැහිලා ගිහිල්ලා තිනවා. තවම ප්‍රේක්ෂකාගාරය හරි විදිහට විවෘත වෙන්නේ නැහැ. මේ කාරණේ තුල ලංකාවේ සිනමා කර්මාන්තය හරි අමාරු තත්වයක තිබෙන්නේ. අපේ ප්‍රේක්ෂකාගාරය පුංචි වෙලා තියෙන්නේ. ඒ නිසා අද අවදානම් තැනක සිනමාව අපේ රටේ තියෙන්නේ. මේ මොහොතේ නිෂ්පාදකවරු චිත්‍රපට සංස්ථාව සහ ප්‍රදර්ශක මණ්ඩල හා සිනමා ශාලා එක්ව මේට පොදු මතයක් ඉදිරිපත් කරගෙන යනවා නම් ඒක වැදගත් වේවි. මොකද ප්‍රේක්ෂකයෝ ගෙන්න ගන්න පුළුවන් නිර්මාණ පුළුවන් තරම් නිර්මාණය වෙන්න ඕනේ. එහෙම මේ වකවානුවේ ඒ විදිය නිර්මාණ තමයි ප්‍රදර්ශනය වෙන්න ඕනි කියන එක මගේ අදහස. එහෙම නැති වුණොත් ප්‍රේක්ෂකාගාරයේ වේගවත් ලෙස ඉස්සරහට ගන්න අපට බැරි වෙනවා. එය මන්දගාමී තත්වයක් තියෙන්න පුළුවන්. දැන් මේ තත්වය එක පැත්තකින් ගත්තාම චිත්‍රපටය මුහුණ දෙන අර්බුදය, චිත්‍රපට කර්මාන්තය මුහුණ දෙන අර්බුදය ටෙලිනාට්‍යයටත් අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා කියලා ඔහු සඳහන් කර සිටිනවා. එතකොට ප්‍රියන්ත කොළඹගේ සිනමා අධ්‍යක්ෂවරයා කියන්නේ චිත්‍රපටි බලන්න ප්‍රේක්ෂකයෝ ගෙන්න ගන්න ඕනේ. ප්‍රේක්ෂකයෝ බලන චිත්‍රපටි මේ මොහොතේදී චිත්‍රපට ශාලාවල පෙන්වන්න ඕනේ. එහෙමනොත් චිත්‍රපටි බලන්න ප්‍රේක්ෂක එනවා සහ කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන්. ඔව් ඒ තර්කය හරි කියලා අපිට හිතෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍ය ප්‍රදර්ශනය වෙන මොහොතේදී ප්‍රේක්ෂකයන් අතුරු සිදුරු නැතුව පිරෙල ගිහිල්ලා තියෙනවා. මෙවර නාට්‍ය උළෙලේ ප්‍රදර්ශනය කෙරෙන්නේ වසංගතයෙන් පසු නිර්මාණය කළ නාට්‍ය පමණයි කියලා රාජ්‍ය නාට්‍ය උපදේශන සභාවේ ලේකම් ජී.ඒ. ජිනප්‍රිය රංගනාත් කරන ප්‍රකාශය අද ඔහු එක්ක සාකච්ඡා කරනවා සෝබා කෝලිවංශ. ඒ අනුව ඔහු සඳහන් කරනවා මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රේක්ෂක සහභාගීත්වය ගැන. ප්‍රේක්ෂකන්ගේ සහභාගීත්වය උපරිම දහරතාව ඉක්මවල ලැබෙනවා. නිවෙස්වලම කොටු වෙලා හිටපු කාලය නිමා වෙලා එතරම් කාලයක් ගත වෙලා නැහැ. රංගශාලා බොහෝ කාලයක් වසා දමලා තිබුණා. සමාජයේ නාට්‍යවලට ඇලුම් කරන වෙනම ප්‍රේක්ෂක ප්‍රජාවක් ඉන්නවා. ප්‍රේක්ෂා නාට්‍යවල වගේම රාජ්‍ය නාට්‍යවලත් ඔවුන්ගේ දිගුකාලීන නාට්‍ය පිපාසාව සංසිඳවන්නක් වෙලා නාට්‍ය සංවිධායකවරුන්ට පාලනය කරගත නොහැකි තරමට ප්‍රේක්ෂක පිරිසක් රාජ්‍ය නාට්‍යවල නැරඹීමට එනවා කියලා ඔහු සඳහන් කරනවා. රාජ්‍ය නාට්‍ය උපදේශන සභාවේ ලේකම් ජී.ඒ. ජනප්‍රිය රංගනාත් සමග කරන සාකච්ඡාව එක්කම අද රාජ්‍ය නාට්‍ය උළෙලේ පෙන්වන්නේ මොන නාට්‍යද කියලාත් බලන්න පුළුවන්. රාජ්‍ය නාට්‍ය උළෙලේ අද හිතුමතේ ආදරය පෙන්වනවා. රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටේ සඳහා තේරුණු ජිනිඳු පද්මශ්‍රී බණ්ඩාරගේ
හිතුමතේ ආදරේ නාට්‍ය තමයි අද 6:30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කරන්නේ. කෙටි නාට්‍ය ගැන කිව්වන් පස්සේ කෙටි චිත්‍රපට ගැන කියන එක හොඳයිනේ. මරණය අභියසදී අශෝකගේ කෙටි චිත්‍රපටය පූර්ව දැක්ම අද ප්‍රදීප් සමරකෝන් වාර්තා කරනවා. ප්‍රවීණ නාට්‍යකරු අශෝක සෙනරත් මුදලිගේ නිර්මාණය කළ මරණය අභියස විශේෂ පූර්ව දැක්ම පෙබරවාරි 25 වන සිකුරාදා අද හවස 4:30ට චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශ්‍රවණාගාරයේදී ප්‍රදර්ශනය කරනවා කියලා සඳහන් කරනවා. ඕන කරන්නේ මිනිස්සු බලන නිර්මාණ. හැබැයි මිනිස්සු බලන නිර්මාණ වගේම මිනිස්සුන්ට යමක් දකින්න පුළුවන් නිර්මාණත් ඕනේ. බලන නිර්මාණ වගේම මිනිස්සුන්ට බලන්න පුළුවන් නිර්මාණ වගේම මිනිස්සුන්ට දකින්න පුළුවන් නිර්මාණයි ඕනේ. ඉන්දියාවේ ගහන මැච් එක වීදුරුවකින් මෙහා පැත්තේ ඉඳලා බලාගෙන ඉන්නා වගේ ලංකාවේ ඕනම තැනක ඉඳලා හොඳට බලන්න පුළුවන් ITN එකෙන්. ඊයේ ජයග්‍රාහී ගමනක් ආරම්භ කරන්න හිතාගෙන හිටියා වුණත් ඊයේ අපිට පාඩමක් හම්බුණා. හැබැයි ඊයේ වැරදිච්ච තැන් මොනවද හරි කියපු තැන් මොනවද කියලා අද බලන්න පුළුවන්. අද highlights පෙන්නනවා. විතරක් නෙවෙයි හෙට මැච් එක ඊට වඩා වෙනස් එකක් වෙන්න පුළුවන්. මැච් එක බලන්න ITN එකෙන් පුළුවන් හරියට කණ්ණාඩියක වීදුරුවකින් මෙහා පැත්තේ ඉඳලා බලනවා වගේ පැහැදිලිව ලංකාවේ වුණම තැනක ඉඳලා. කාටුන් බලනවා තෙල් මිල වැඩි කරන්නේ නැහැ කියලා ගම්මන්පිල මැතිතුමා කියනවා. වැඩි කරන්න දෙයක් නැහැනේ. තෙල් නැහැනේ. MDට එහෙමයි හිතෙන්නේ. ඉන්ධන නැත. ඉතින් වැඩි කරන්න ඕනේ නැත. අන්ජනගේ කාටුන් එක පොකට් කාටුන් එක තෝරගන්නවා. දිනමින පුවත්පතෙන් ආර්ථික අර්බුදය ගැන විවාදයට හිටියේ മന്ത്രിවරුන් 8යි බං. മന്ത്രിවරුන්ට ආර්ථික අර්බුදයක් නැහැනේ. ඒකනේ ඉල්ලපු විපක්ෂයෙන් හිටියේ එක්කෙනයි කියලාත් ඊයේ වාර්තා වුණා. ඊළඟට ජයරත්න වික්‍රමසිංහගේ Facebook පොකට් කාටුන් එක හරියින් විදුලි පන්දමක් අරගෙන පාර්ලිමේන්තුව ඇවිල්ලාලු. කාට පන්දම් අල්ලන්නද දන්නේ නැහැ. හැබැයි සජිත් මහත්තයාගේ පැත්තෙන් නිකන් අනිත් පැත්තට පන්දම කැරකුණා කියලා නම් ඊයේ පෙරේද වාර්තා වුණා. ගොසිප්නේ. අපි දන්නේ නැහැ නේවා. හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුන් එක බඩුමිල වැඩි කියලා අලගියවන්න පිළිගන්නවලු. බන්දුලට වගේ අලගියවන්නට උත්තර නැතුව ඇති සර්. දවසේ පද 4 ඒ ගෝලය ගැන කියපු කතාවෙන් පස්සේ කවිය එන්නේ ගුරාගේ ගැන දවසේ පද 4 කවි රස බෙදයි බන්දුල මැති සබය මැද බයිලා කියති තව පිරිසක් වටෙහි හිඳ බඩගිනි නිවිය හැකි නම් කවි රසය විඳ සතොසෙහි සහන මලු මොනකෙන් ගෙඩියකටද. පිදුලා බේනායකගේ දවසේ පද 4 එහෙමයි ගැට ගහලා තියෙන්නේ. සතොස්සේ බඩු මොකටද මොන කෙංගීතියකටද කවියෙන් ජීවිතේ බඩගින්දර නිවා ගන්න පුළුවන් නම් කල්පනා කරලා බලන්න. සතියන්තයක් ආරම්භ වෙනවා. පරිස්සම් වෙන්න. එන්නත ලබා ගත්තේ නැත්නම් විදගන්න තුන්වන මාත්‍රාවත්. එතකොට සතියන්තේ ඔය එන එහෙමේ රීදිලි උණු ගැනීම මෙහෙම වෙනවා නම් ඒ වයින් මිදෙන්නත් පුළුවන්. එන්නත විදගන්න. අපි නැවත මුණ ගැහමු. ආයුබෝවන්.